බලන්නකෝ මේ ඉබ්බවත් දාලා නැහැ. මේවට කවුරුවත් අත තියන්න දෙන්නේ නැහැ පුතේ. බලන්නකෝ අනේ ගේ හොඳටම හැඩි වෙලා. හැම තැනම කොළරුටු. නැතුව ඉතින් මිනිසෙක් ඉන්න එකක් දුවගේ අප්පච්චිත් එක්ක මම මේ ගෙදර පදිංචියට එනකොට මෙතන තිබුණේ පුංචි පරණ ගෙයක්. අයියා තමයි ඉතින් මේ තත්ත්වෙට හදලා ගත්තේ. මොනවා කරත් අයියාට ඉතින් අන්තිමට ඉන්න නැතුව ගියා. ඒක නේනම් පුතේ. මට හිතෙන්නේ කවුරුවත් මේ ගෙදරට විනයක් කරලාද මන්ද? මොනවා කරත් හරියන්නේ නැහනේ. කවුරු වින කරන්න දන්නේ? ඕවා ඉතින් අපේ මිනිස්සු විහිං කරගන්න දේවල් තමයි. අනිත් එක ඉතින් අයියා හැමදාම කරේ ප්‍රශ්න වලින් පැනලා යන එක. සල්ලි ඔය අයියත් එක්ක තරහින්ද? මං කොහොමද මේ මගේ අයියත් එක්ක තරහ වෙන්නේ? අප්පච්චි නැතුවනේ දවස් ඉඳන් එයා කරපු දේවල් මට හොඳට මතකයි. ඒ දවස්වල පූර්ණිමාලා ඔයාලා මේ මුදලේ මොන තරම් සෙල්ලම් කරන්නද? ඒ දවස්වලත් හැබැයි හැමෝම අයියට බයයි. දැන් ඕවා ගැන කතා කළා මොකටද අම්මේ? මේකේ අපිට හම්බුණත් ආයේ කාලේ ගන්න බෑනේ. ඕවා මතක් වුණාම නිකන් හිතට දුකක් එනවා විතරයි. අපි යමු. මොනවද පූජා ආයේ කරපු වැඩේ? බැරි වෙලාවකත් මේ මිනිස්සයා සද්ද නැතුව හිටියොත් අපි මොනවද කරන්නේ? පව්වර අහිංසක කෙල්ල කොහොමද ණය ගෙවා ගන්නෙ? ඒකත් මාර දෙයක් නෙමෙයි මං. සමුනේ ඒකත් නඩපොදේ. මොකක්ද කිව්වේ? ඔයාට නම් කිසි ගාණක් නෑ නේද? ඔයා නෑනට හරි ආතරේ නේද? නැතුව එයා ඉතින් මගේ නෑනනේ. බය වෙන්න එපා රිද්මා. ඔය ඕන තරම් ණයට සල්ලි දීලා මිනිස්සු අහුවෙලා තියන්නේ. දැන්වත් සමුනිට කියන්න එහෙම සල්ලි දෙන්න තියෙන්නේ කියලා. ඔයා කියන්නේ ගේ ගැන තියෙන අදහස අත්හැරගන්න කියලාද? රිද්මා ඔයාට සමුනිටයි මං එහෙම කරනවද? මගේ තරහකාරයෙකුටවත් මං එහෙම කරන්නේ නෑ. ඔයා නිකම් බොරුවට මාව බය කරනවා පූජා. ඉතින් ඇයිව බය වෙන්නේ? මෑන් මේ දවස් දෙකේ මෙහෙ නෑ. හැබැයි පැය 48ක් ඇතුළත මං සමුනිට යතුරු අරන් දෙනවා. ඔය ඇත්තමද පූජා? මං කියපු දෙයක් කවදාවත් වෙනස් වෙලා තියෙනවද? තෑන්ක්ස් අනේ. ඔන්න එහෙනම් ඉතින් ඒකත් ජයසිරි මංගලම් ඒකත් හරි. මොන හරියක්ද උන්ගේ? අපිට මගුල් ගෙවල් දෙකක් නේ. ඒ කොහෙද? එහෙ ලොකු මහත්තයෙක් කසාද බඳිනවද? නෑ උන්ගේ. ආ? දැන් ඔය මංකි මහත්තයත් අපේ කෙනෙක්. ආ. එතකොට පොඩි චූටි මැනිකෙත් අපේ කෙනෙක්. ආ. ඉතින් උන්ගේ අපි දෙන්න මේ මගුල් ගෙවල් දෙකටම උදව් කරන්න එපැයි. ආ? මහත්තයා එකතු කරා හරිද? ඇයි උන්ගේ වැරදිද? 1 1 2යිනේ. හරිනම් කමන්නේ මං හිතුවේ වැරදි කියලා. නැත්තම් හිතේ අපිට ගණන් බෑ කියලා. ඒකත් ඇත්ත. උන්ගේ හොඳ වෙලාවට මතක් කරේ. මේ අපි දන්න කියන කාගෙන් හරි අහලා බලමු. අපි දන්න කියන මහත්තයෙක් ඉතින් අපේ ඉංග්‍රීසි ඉස්කෝලේ මහත්තයා. අඩේ අප්පයා ගමිනුත් යන්න කියානේ. ඕවා ඔහම තමයි උන්ගේ. එනවා යනවා. එනවා. සෝරි ඈ. හැබැයි මෙදා පාරනම් සලසලා නොනේ. ඉංග්‍රීසි මහත්තයාට එන්න දෙනවා බොරු.
අනේ හරිම දුකයි. කව් අප්පා. එතකොට ඔය කරල්ලියක් උදවිය එන පාටක් නැහැ. ඒක ඉතින් ඒ උදවියගේ කැමැත්තනේ මහත්තයෝ. ආවොත් එහෙමයි නාවොත් ඉතින් ඒත් එහෙමයි. අපේ පොඩි පුතා ගෙදරටම ගිහිල්ලානේ කිව්වේ. මොකද දන්නවද මහත්තයෝ? ඔයගොල්ලන්ට අපි මේ ගමේ ගොඩේ උදවියත් එක්ක පෑහෙන්න බෑ. ඒක නෙවෙයි මග හරින්න හදන්නේ. අපිට ඉතින් මහත්තයෝ ඕකට මොකුත් කියන්න බැරි. අපි මේ ලොකු පුතාගේ පළකිලා උගින්දන්. හැබැයි ඉතින් මට ලොකු විශ්වාසයක් තියෙනවා අර අසංකලමයා නම් ඉන්න පුළුවන්. යාපුවම මඩ ඊළඟ පරම්පරාවේ කරල්ලියක් දලවත් පොළේ පය ගහලා ඉන්න අය වෙන්නේ නැත. මට මහත්තයා කියපු කාරණාව හරියට වැටුනේ නෑ. නෑ මම මේ කිව්වේ අපේ දුව පූර්ණිමා අසංකව කසාද බැන්දාම ඒ ළමයි කෝකටත් ඔට්ටු අපේම එනවා. හැබැයි ඉන්න මට වැටුනේ දැනුයි. නර්මදා අයියෝ මාව හම්බෙන්න ඕන කියලා කිව්වේ. මට පිස්තෝලයක් ඕනේ. පිස්තෝලය? ඒ මොකටද? යොහන්ට වෙඩි තියන්න. නර්මදාට පිස්සුද? ඔයා දන්නේ නැහැ. මේ මනුස්සයා මට දෙන බතයක්. හැම වෙලාවෙම අම්මිවයි ඩැඩිවයි පාචල් විදියට කතා කරනවා. ඒ ඔය මිනිහගේ හැටි මං ඔයාට ඔය ටික කිව්වනේ. ඌ මහ වංචාකාරයෙක්. මට ඕනේ අප ඩිවෝස් කරන්න. ඒක කරන්න යන්නත් එපා නර්මදා. එයා ඔයාට කරන්න තියෙන හැම ඩැමේජ් එකක්ම කරානේ. අඩුම ගානේ ඔයාට බයි දෙමිනාව හිරේවත් දාන්න. ඔයා කලබල වෙන්න එපා. එයා වැරද්දක් කරොත් දඬුවම් ලැබෙනවමයි. මම මේකට ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. ඔයා කලබල නොවි දැන්වත් කල්පනාවෙන් වැඩ කරන්න. ඇයි ඔයා එහෙම කියන්නේ? දැන්වත් ඔයාගෙම කියලා ජීවිතයක් පටන් ගන්න. මේ ජීවිතය අතාරින්න කලින් ඔයාට කියලා අලුත් ජීවිතයක් තියෙන්න ඕනනේ. දැන් ඔයාට කවුරුත් නැහැ. ඒකත් ඇත්ත. ඒ හැම දෙයකටම ආමන්නගෙන් ඉන්නවනේ. ඔව්. පුළුවන් දෙයක් මම කරනවා. මගේ හිතට හරි නෑ පූජා. මට ගෙදර යන්න ඕනේ. මම යනවා. බගලන්න හිතු ඉඳපන්. තව දවස් දෙකක් තියෙනවනේ. මේ කැව්වම මට වඩා උඩ යන්නේ ඔයා. හරි. කියපන්කෝ බලන්න කොහෙද යන්නේ කියලා. මේ අද මට පූජා හම්බුණා. ඉතින් පූජා මොනවද කියන්නේ? පැය 48ක් ඉල්ලුවා. පැය 48ක් යනකොට පූජාවත් හොයාගන්න බැරි. ඔබට විශ්වාසද? ඔව් මට විශ්වාසයි. මටත් පූජා ගැන අවිශ්වාසයක් නෑ. හරි. අපි බලමුකෝ. බය නැතු ඉන්නකෝ. අපි එකතු වෙලා කරපු වැඩක් කවදාවත් වැරදිලා නෑනේ. හරි. බලමුකෝ. චංකේ පුතා
අද මොනවද කළේ? අද ඒ කියන්නේ තාත්තේ. හැබැයිද? එහෙමනම් අර රිද්මලාමයා ගෙදර නැතුව ඇති. ඔව් අද වැඩ කියන්නේ. මන් දන්නවනේ මගේ පුතාගේ හැටි. කියනොත් දැන් we have only few more days. තාත්තේ මම දන්නවා. අද දේවුල ගියායි පැත්තේ. ඒවනම් ඉතින් කවුරු හරි බලා ගන්න නැතයි. දැන් අපි ළමව මෙහාට කැන්දන් එනවනේ. ඔව් තාත්තේ නැතුව කොහොමද? පුතේ ඒ දරුවා එන්නේ පිට ගේකට. අඩු ගානේ තව කවුරුවත් නැති ගේකට. සඳුනේට තරම් ඒ දරුවට අත්දැකීම් නැතුව ඇති. ඒකින්ද ආයි ළමව හොඳින් බලා ගන්න ඕනේ. හොඳයි තාත්තා. එකතකට සඳුනේහි දේවුයි අපේ ගෙදර නවතින්න අපේක හොඳයි තාත්තේ. ඒගොල්ලෝ තනියම ජීවිතේ පටන් ගත්තා අයනේ. ඒගොල්ලන්ගේ ජීවිතය දිහා බලලා මමත් ජීවිතය ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. පුතේ දෙන්නේ කසාද බඳින්නේ රණ්ඩු කරන් වෙන නෙමෙයි. එක්කෙනාට එක්කෙනා උපකාර කරගෙන හොඳින් ජීවත් වෙන්න. පුතා මං එකින්ට වඩා හොඳින් ඒ දරුවා බලා ගන්න ඕනේ. නෑනගේ මගුල් ගෙදර යන්න වගේ නේද? ඔව්. ඇයිත් ඔබත් වරෙන්කෝ. අපෝ මට බෑ මචං. පූජා ඇවිල්ලා හිටියොත් අප්සෙට් නේ. ඉතින් මොකද වෙන්නේ? ඒකේ ඔබ බලෙන් අල්ල ගන්නවද? ඒකේ පාඩුවේ ඉඳී. ඔබ මේ පාඩුවේට පො. ඒ වුණාට මචං හිතට වාවන්නේ නෑනේ. අත්හැරේ කියලා කිව්වට දැක්කට පස්සේ පොඩි දුකක් එනවනේ. මනෝජ් මේක පූර්ණිමා වගේ කේස් එකක් නෙවෙයි. හිත හිටියොත් එහෙම හරියන්නේ නැහැ. ඉක්මනට කරගන්න ඕනේ. මේක එක්ස්ප්‍රස් කෝච්චියක් නේ. ඒක තමයි ඉතින් මේ පැත්තට වෙලා ඉන්නේ. දුවන කෝච්චි වලට නගින්න ගිහිල්ලා බෙල්ල කඩා ගන්න බෑනේ ආදරේ කියලා. හරි ඉතින් එහෙනම් ඔබ ඕන දෙයක් කරගනින්. මම නොගින් බෑනේ. මේ පූර්ණිමා වෙන්න තියෙන්න කියන්නේ නැත්තේනේ. පූර්ණිමා මොන පිස්සුද මචං? මේ බලෙන් වගේ යන්නේ. කාඩ් එකක් නැහැ. බුලත් අතක් නැහැ. මොකුත්ම නැහැ. අන්න ඒක තමයි මචං කැපවීම කියන්නේ. කැපවීම නැතුව ලව් කරන්න බෑ. ඔබට කියන්නේ ප්‍රේම කරනවා කියලා නෙමෙයි මචං. ප්‍රේමේ විඳවනවා කියලා. ඉතින් මොනවා කරලා හරි කමන්නේ අන්තිමට පූර්ණිමා ලැබෙනව නා. මේ තමයි ෆස්ට් ඇන්ඩ් ලාස්ට්. මේ ඔබගේ කෝච්චි පෙට්ටියක් නෙමෙයි මේක හරි. කෝච්චි පෙට්ටිය? මේ මම උඹට කිව්ව කියලා ඉතින් තියාගනින්කෝ. හරි. මේක සෙට් වෙනානේ. හිට නම් එහෙ කරන තරණත් වැඩක් නැතුව සඳුනි. ඒ වුණාට මට යන්න ඕන. ඒක අතරේ තියෙන අය අනේකත් හොඳයි. ඒක රිට්මට හයියක් නේ. රිට්ම ඔහොම හිටියට ඔයාගේ තරම් හිත හයියනේ. මේ එක නෙමෙයි. මට සුබ ආරංචියක් ලැබුණා. ඒ මොකක්ද අපේ? රිද්ම ගිහිල්ලා තියෙනවා පූජාව හම්බ වෙන්න. ඇත්තට? එතකොට මේ පූජා මොනවද කියලා තියෙන්නේ? පූජා කිව්වලු පැය 48ක් ඇතුළත යතුරු ගෙනත් දෙන්නම් කියලා. පූජට පුළුවන් ද සඳුනි එහෙම දෙයක් කරන්න? ඇයි බැරි? ඔයා දන්නේ පූජා එහෙම හිටියට ලොකු අමාරුකාරයි. අන්න ඒකම තමයි සඳුනි මට තියෙන බය. කමක් නෑ. අපි බලාපොරොත්තු තියාගෙන ඉඳිමුකෝ. ඔයාද මොකද කරේ? මොනවා කරන්නද ඉතින්? මම මොනවත් කරනවට ඔය කැමතිත් නෑ. ධර්මී මං කිව්වේ අපි දෙන්නගෙම හොඳන්නේ.
මං තාම ඒ ගැන හිතනවා. මම ඒක තරහද? මං ඔයාලා ගෙදර ආගෙන කියපු දේවල් අමතක කරන්න. ඔව් මං අමතක කළා. ඔයා එහෙම කිව්ව එකත් හොඳයි යොහාන්. ඒ මොකද්ද? ඒ නිසාවත් අඩුම තරමේ මට මං ගැනවත් හිතන්න පුළුවන් වුණානේ. නර්මදා අපි දෙන්න අතර ප්‍රශ්නයක් නැහැ මෙතන. බලන්න දැන් අපි දෙන්න අවුරුදු කීයක් මේ සම්මත තියාගෙන හිටියද? අනිත් එක අපි දෙන්න දන්න අපි දෙන්නගේ විදිය. යොහාන් අපි මුළු ජීවිත කාලෙම එකට හිටියත් අපිට අපිව තේරුම් ගන්න බැරි වෙයි. මොකද්ද නර්මදා ඔයා මේ කියන්නේ? ඔයාට නම් ඇත්තටම පිස්සු. මම මේ හොඳින් ඉඳ හදනවා. ඔයා මගේ ඔළුව කන්න හදනවා. සමුනි වරේ යන්න. මොකද බම් මේ හදිස්සි කොහේ යන්නද? උඹලා ගෙදර යන්න ඕනේ මේ දැම්මම. අපේ ගෙදර මොකටද? පූජාවෙන් කෝල් එකක් ආවා. එයාගේ යාළුවා ඇවිල්ලා තියෙනවා ගිහලා යතුරු ටික බාර ගන්න කියලා. ඒ කියන්නේ අපේ ගෙදර මට හම්බ වෙනවා. ඒකනේ ඉතින් මම මේ මෙච්චර හැපි එකේ ඉන්නේ. මම බයේ හිටියේ සල්ලි ටික වතුර ගියා නම් මං කොහොමද ඔබගේ මූණ බලන්නේ කියලා. උඹට විකාරද බං? අනිත් එක මගේ සල්ලි ඔක්කොම නැතුණත් උඹ මොනවා කරන්නද? අනිත් එක ඉතින් සල්ලි වගේ දුඹ. හරි පණ්ඩිතකම් තියලා දැන් යන්කෝ. හරි හරි ඉඳපන්කෝ. මේක ඉවර කරලා එන්න. ඕක වෙන කවුරු හරි කරයි. අනේ විනාඩියයි නෙපා. උන්ගේ වගේ මට ඉන්න බෑ. අර ඒ අපේ අම්මා කැවුම් හදාගෙන ඇති. අර තරුෂ බටපතුරු තියාගත්තා වගේ. හෙට මෙහින් යනවා නේද කියලා හිතුනම මට දුක හිතුණා. ඉතින් ඔයාම එක්කෙනෙක්ව හොයාගත්තේ හරියට අපි යන්න කිව්වා වගේ. ඔයා දන්නේ නෑනේ. මං ගියේ නෑ. එයාමයි හොයාගෙන ආවේ. හරි ඉතින් ඊට පස්සේ ඔයා එයාගෙන හිතුවේ නැද්ද?